ආයිබෝවන් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා tuition.lk එකට. අපි 1 සිට 13 ශ්‍රේණිය දක්වා සියලුම ශ්‍රේණි සඳහා ඉගෙනීම් කටයුතු සිදු කරනවා. අද මම උගන්වන්න යන්නේ 13 ශ්‍රේණිය ඉංජිනේරු තාක්ෂණ වේදිකන විෂය සම්බන්ධයෙන්. අපි කතා කරන පාඩම තමයි මේ ව්‍යවසායගත හා කළමනාකරණ කියන පාඩම. අපි පළවෙනි කොටස කරා. අපි දැන් දෙවෙනි කොටසට යමු. මේක ව්‍යාපාර කියන කොටසට. මේ ව්‍යවසායගත කියන සහ කළමනාකරණ කියන පාඩමේ ව්‍යාපාර කොටස තමයි අද අපි කරන්නේ. මම ගයාසාන් මංජි. අපි දැන් ව්‍යාපාරයක් ගත්තොත් එහෙම අපි ව්‍යාපාරයේ දෙපිටින ප්‍රශ්නයක් තමයි ව්‍යාපාරයේ බිහිවීමට තිබිය යුතු තත්ත්ව මොනවාද කියන ප්‍රශ්නේ ගත්තොත් එහෙම මේ ව්‍යාපාරයේ බිහිවීමට මොනවද තියෙන තත්ත්ව කියලා ගත්තොත් එහෙම ඒක තමයි නිෂ්පාදන සඳහා වෙළඳ පොළක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක මෙහෙම හඳුන්වනවා කාර්මිකව කෘෂිකාර්මික නිෂ්පාදන සාධාරණ මිලකට නියමිත වේලාවට සුදුසු ස්ථානයකදී පහසුවෙන් අලෙවි කර ගැනීමට හැකියාව තියෙන්න ඕනේ කියන එක තමයි මේ නිෂ්පාදන සඳහා වෙළඳ පොළක් තිබිය යුතු කියන එකෙන් හඳුන්වලා දෙන්නේ. ඒ වගේම ණය. දැන් අපිට මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී විශාල ප්‍රාග්ධනයක් යොදන්න බැරි අවස්ථාවකදී මේ ණය ගැනීමේ හැකියාව අනිවාර්යෙන් තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් විශාල ප්‍රාග්ධනයක් යෙදින වගේ අවස්ථාවකට බැංකුවෙන් ණයක් ලබාගෙන ව්‍යාපාරය ආරම්භ කරලා කාලීන වශයෙන් මේ ගෙවන් යන්න පුළුවන් විදිහට ණය ලබා දීමේ හැකියාවක් තියෙනවා නම් හැකියාව තිබිය යුතු මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී. ඒ වගේ තමයි යෙදවුම් කාර්යක්ෂම බෙදා හැරීම. මේ යෙදවුම් කාර්යක්ෂම බෙදා හැරීම තමයි මේ ඊළඟ කාරණය වෙන්නේ ව්‍යාපාරයක් බිහිවීමට තිබිය යුතු තත්ත්වවල. ඒක මෙහෙම හඳුන්වනවා. කාර්මික යෙදවුම් සහ පොහොර රසායනික ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් යෙදවුම් ග්‍රාමීය ප්‍රදේශ දක්වා පුළුල් ලෙස බෙදා හැරීමේ හැකියාව තමයි මේ යෙදවුම් කාර්යක්ෂම ලෙස බෙදා හැරීම කියන හැකියාව මේ වෙළඳ පොළ ව්‍යාපාර සඳහා අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි කතා කරමු පර්යේෂණ. මොකද්ද මේ පර්යේෂණ කියන්නේ? ව්‍යාපාරිකයන් මුහුණ දෙන තාක්ෂණික ගැටලු සඳහා පර්යේෂණ සිදු කර ප්‍රායෝගික විසඳුම් සොයීම තමයි මේ පර්යේෂණය කියලා කියන්නේ. දැන් මේ ව්‍යාපාරයක් තිබිය තත්වයක් වශයෙන් පර්යේෂණ කිරීමේ හැකියාව අනිවාර්යෙන් තිබිය යුතු ගැටලු වලට මුහුණ දීම සාර්ථක මුහුණ දීම සඳහා. ඊළඟට දිනවා ව්‍යාප්ති අධ්‍යාපනය හා පුහුණුව. මේක තමයි අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේ. මෙහෙම ගත්තොත් එහෙම මෙහෙම හඳුන්වනවා. ව්‍යවසායකයන් මුහුණ දෙන ශ්‍රේෂ්ඨ ගැටලු පිළිබඳ තොරතුරු කාර්යක්ෂම ලෙස පර්යේෂණ ආයතන වලට රැගෙන යාමත් විසඳුම් නැවත ව්‍යාපාරයන් ලබා දීම සඳහා කාර්යක්ෂම ව්‍යාප්ති හා කාර්මික අධ්‍යයන සේවයක් තිබීම වැදගත් වෙනවා. ඒ වගේම නව තාක්ෂණයෙන් භාවිත කිරීම සඳහා ව්‍යවසායකයන් පුහුණු කිරීම සහ අධ්‍යාපනය ලබා දීම අනිවාර්යයෙන් වැදගත් වෙනවා. කියන්නේ මේ අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ මේ නව තාක්ෂණය භාවිත කරන්න කොහොමද නව ක්‍රමවේද පුහුණු කරලා ඒගොල්ලන්ට ඒ ශිල්පීය දැනුම ලබා දීම තුළින් මේ ව්‍යාපාර දියුණු කරගන්න පුළුවන්. ඊළඟ තමයි ප්‍රතිපත්ති සහ වැඩසටහන්. ප්‍රතිපත්ති සහ වැඩසටහන් කියලා ගත්තොත් එහෙම ව්‍යාපාර දියුණු කිරීම සහ ආර්ථික සංවර්ධනය සඳහා ස්ථිරසාර ප්‍රතිපත්තියක් තිබීම හා ඒ සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රශස්ත වැඩසැලසුම් කිරීමේ හැකියාව තමයි මේ ප්‍රතිපත්ති සහ වැඩසටහන් කියන්නේ. අනිවාර්යෙන් ප්‍රතිපත්තියක් තියෙන මෙහෙම කරන්නේ මෙහෙම කරනවා කියලා ප්‍රතිපත්තියක් තියෙන එක තමයි මේ ඒකත් මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තිබිය යුතු තත්වයක් තමයි. ඊළඟට තමයි යටිතල පහසුකම්. ඊළඟ අනිවාර්යයෙන් තියෙන යටිතල පහසුකම් තියෙන්න ඕනේ. මොනවද මේ? ව්‍යවස්ථාගත දියුණුව සඳහා විශාල ලෙස ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය වෙලා තියෙන්න ඕනේ. මොනවද? මාර්ග පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ගබඩා පහසුකම්, විදුලි හා දුරකථන රක්ෂණ සේවා, ඒ වගේම වාරි මාර්ග. මෙන්න මේ යටිතල පහසුකම් ටික අනිවාර්යෙන් සපුරාගෙන තියෙන්න ඕනේ. ඊළඟ අපි යමු ව්‍යාපාර වර්ගීකරණයට. මේ ව්‍යාපාර වර්ගීකරණ ආකාර කොටස් 4ක් තියෙනවා. මොනවද? ශුද්ධ ව්‍යාපාර, සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර කියන ව්‍යාපාර කොටස් 4ක් තියෙනවා. ඊළඟ ඒ වගේම ව්‍යාපාරයේ අරමුණු හා කාර්යණු වර්ග කරන ආකාර මොනවද කියලා අහුවොත් එහෙම අරමුණ අනුව මේ ව්‍යාපාර වර්ගීකරණය කරනවා. ලාභ ලබන හෝ ලාභ නොලබන භාණ්ඩ හෝ සේවා සපයන ව්‍යාපාර ලෙස වර්ග කරනවා. මොනවද? අරමුණ අනුවත් එහෙම ලාභ ලබන හෝ ලාභ නොලබන භාණ්ඩ හෝ සේවා ලබා දීමේ ව්‍යාපාර. ඒ වගේම මේ කාර්යණු වර්ග කරොත් එහෙම වෙනවා. නිෂ්පාදනයේ දෙන සේවා සපයන බෙදා හරින අලෙවි කරණයේ දෙන සැකසුම් කරණයේ දෙන යනාදී වර්ගයේ
කාර්ය අනුව වර්ග කරන ව්‍යාපාර මෙන්න මේ වගේ කොටස් වලට. ඒක තමයි ව්‍යාපාර වර්ගීකරණයේ ප්‍රධාන කොටස. ප්‍රමාණය අනුව, අරමුණ අනුව සහ කාර්ය අනුව තමයි කියන කොටස් වලට තමයි මේ ව්‍යාපාර වර්ගීකරණය බෙදා දැක්වෙන්නේ. ආයෙ බෙදා ගන්නවා ව්‍යාපාරයක අයිති අනුව ව්‍යාපාරය වර්ග කරනවා. මොනවද? අයිති අනුව ගත්තොත් එහෙම වෙනවා පෞද්ගලික ව්‍යාපාර, පොදු ව්‍යාපාර සහ රාජ්‍ය ව්‍යාපාර කියලා කොටස් තුනකට වෙන් කරනවා. මොනවද? පෞද්ගලික ව්‍යාපාර, පොදු ව්‍යාපාර සහ රාජ්‍ය ව්‍යාපාර කියලා ව්‍යාපාර කොටස් තුනකට වෙන් කරනවා මේ අයිති අනුව ගත්තොත් එහෙම. ඊළඟට අපි කතා කරනවා මේ ලංකාවේ ආර්ථිකයට ව්‍යාපාර දක්වන සහයෝගය කුමක්ද? අපි ගත්තොත් එහෙම මේ ව්‍යාපාර ලැබෙන සහයෝග කීපයක්ම තියෙනවා. අපි කතා කරමු ජාතික නිෂ්පාදනයට දායක වීම. මේ ජාතික නිෂ්පාදනයට දායක වෙනවා. ඒ වගේම ග්‍රාමීය හා නාගරික ජනතාවට රැකියා අවස්ථා සැපයීම. මේ ව්‍යාපාර මගින් ග්‍රාමීය ජනයාට රැකියා අවස්ථා ලබා දෙන්න පුළුවන්. ඒ වගේම රටක ආදායම් විෂමතාවය අඩු කිරීමට දායක වීම. ඒ කියන්නේ මේ ආදායම් විෂමතාවයක් ඇති වුණාම මේ ව්‍යාපාර මගින් විෂමතාවය අඩු කර ගන්න මේ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතතාව සහවුරු කිරීම. ඒ කියන්නේ මේ ව්‍යාපාර මගින් ආහාර සුරක්ෂිතතාවත් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම ප්‍රාදේශීය පාරිභෝගික අවස්ථා ඉටු කිරීමට දායක වීම. ඒ වගේම කාර්මික අංශයට අවශ්‍ය වන අමුද්‍රව්‍ය හා යෙදවුම් සැපයීම මගින් මහා පරිමාණ ව්‍යාපාරවල සැපයුම් තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම කෘෂිකර්ම ආයතනයේ පවතින අතිරික්ත හා අඩු ඵලදායක ශ්‍රමය ඵලදායක ශ්‍රමයක් බවටපත් අනුහුල් කරගන්න පුළුවන් මේ ව්‍යාපාර මගින් ලංකාවට දක්වන සහයෝගයන් තමයි මෙන්න මේවා. ඊළඟ එන ප්‍රශ්නයක් එන අපිට මෙහෙම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු. එහෙම නැත්නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර පිළිතුරු සපයාගත්තු ගැටලු මොනවද? ඒ කියන්නේ පිළිතුරු සපයා ගන්න ඕන ගැටලු මොනවද කියලා ගත්තොත් එහෙම තමයි අපි මේ ව්‍යාපාරේ නියැලිය යුත්තේ ඇයි? මොකද්ද? අපි මේ ව්‍යාපාරේ නියැලිය යුත්තේ ඇයි? ඊළඟ ප්‍රශ්නයක් ආරම්භන ව්‍යාපාරය කුමක්ද? අපි ව්‍යාපාර නියැලිය යුත්තේ ඇයි? ආරම්භන ව්‍යාපාරය කුමක්ද? ඊළඟට ව්‍යාපාරය සිදු කරන්නේ කොහෙද? ස්ථානය. ව්‍යාපාරය සිදු කරන්නේ කොහෙද? ඊළඟට අවශ්‍ය මුදල්, දැනුම, හැකියාව, ශ්‍රමය හා කාලය වැනි සම්පත් පවතීද? ඒ ප්‍රශ්නත් පිළිතුරු සපයා ගන්න ඕනේ. ඊළඟට මේ ව්‍යාපාරයේ කුමන පාරිභෝගික විසක් සඳහාද? ඒ වගේම ව්‍යාපාරය ආරම්භ කරන්නේ කවදාද? දිනේ අපි ආරම්භ කරන දිනේ. ඒ වගේම ව්‍යාපාරය ආරම්භන්නේ කෙලෙසද? මෙන්න මේවා තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර අපි පිළිතුරු සපයාගත යුතු ගැටලු වෙන්නේ. මෙන්න මේ ගැටලු ටික තමයි ව්‍යාපාර නියැලිය යුත්තේ ඇයි? ආරම්භන ව්‍යාපාරය කුමක්ද? ව්‍යාපාරය ආරම්භන්නේ කොහෙද? කවදාද? කෙලෙසද? මෙන්න මේවා තමයි මේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු කියලා අපි ඉගෙන ගන්නේ. ඊළඟට තියෙනවා ව්‍යවසායික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවාද? මුලින්ම හැකියාව. ඒ කියන්නේ මේ ව්‍යවසායකයෙක් පටන් ගන්න කලින් නියමිත අධ්‍යාපන සුදුසුකම් මෙන්ම ව්‍යවසායකත්ව හැකියාවත් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ව්‍යවසායකයෙක් වෙලා ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවනම්. ඒ වගේම තමයි ප්‍රාග්ධනය. මේ ප්‍රාග්ධනය කියන එක අනිවාර්යෙන් සලකා බලන්න. මොකද ප්‍රාග්ධනය තමයි මේ ව්‍යාපාරයක මූලික පදනම වෙන්නේ. අපිට හැම දෙයකටම මේ ප්‍රාග්ධනය අවශ්‍යයි. එතකොට මේ කුඩා පරිමාණයෙන් හෝ සුළු ආයතනයකින් ආරම්භ කරන ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒ හැම එකටම මේ ප්‍රාග්ධනය කියන එක අවශ්‍ය වෙනවා. ඊළඟට සේවකයෝ. අපි මේ ව්‍යාපාරයක් ආරම්භ කරද්දී තනියම පටන් ගන්නතර අපේ ව්යාපාරය වැඩි දියුණු කරද්දී මේක අපිට තනියම කරගන්න බෑ. ඒකට අපි මොකද කරන්නේ? අපි සේවකයන් බඳව ගන්නවා. මේ සේවකයන් බඳව ගැනීමේදී සුදුස්සන් බඳවා ගැනීම මේ වගේ දේවල් කරන්න අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ව්‍යවසායකයා කෙනෙක් කෙනා අනිවාර්යෙන් මේ සේවක පක්ෂය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේවා තමයි අපි මේ කතා කරන්නේ ව්‍යවසායකයෙකු ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර සලකා බැලිය යුතු කරුණු මොනවද කියලා තමයි අපි මේ කතා කරේ. ඊළඟට අපි කතා කරනවා මේ ව්‍යවසායකයා මුහුණ දෙන අවදානම් මොනවාද? මේ ව්‍යවසායකයෙක් ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම අවදානම. එතන අපි කතා කරනවා මේ ව්‍යවසායකයෙකු මුහුණ දෙන අවදානම් මොනවද කියලා. ඒක තමයි මිල ගණන් විචලනය වෙන නිසා ඇතිවන අවදානම. ඊළඟට සේවක උද්ඝෝෂණය, ඉහළ ඉල්ලීම් හා
වැඩවැරීම් නිසා ඇතිවන අවදානම්. ඒ වගේම ගබඩා කිරීම, බෙදා හැරීම, අලෙවිකරණයේදී විය හැකි හානි නිසා සිදුවන අවදානම්. ඒ වගේම සොර සතුරු හා හානි වලින් සිදුවන අවදානම්. ඒ වගේම ප්‍රදා උද්ඝෝෂණ නිසා වන අවදානම්. තරංගකරවන නැති වෙන තරජනයන් සහ වෙළෙන්පොළ බිඳ වැටීම නිසා ඇතිවන අවදානම්. ගෝලීකරණය නැති වෙන අවදානම්. ඒ වගේම දේශපාලන වෙනස් වීම වගේ දේවල් ඇති වෙන අවදානම් වෙනවා. ආර්ථික බිඳ වැටීම්, නීති රීති රෙගුලාසි වලින් සිදුවන වෙනස්කම්, දේශගුණික හා කාලවල වෙනස්කම්, මේ වගේම පරිබෝධක නිසා ඇති වෙන අවදානම්. මෙන්න මේ වගේ අවදානම් විශාල ප්‍රමාණයක් තියෙන ව්‍යවසායකයෙක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ඔහුට මුහුණ දෙන්න වෙන ව්‍යාපාරය පවත්වාගෙන යාමේදී මුහුණ දෙන්න වෙන අවදානම් තමයි අපි දැන් මේ කතා කරේ. ඉතින් ව්‍යවසායකයන් මුහුණ දෙන අවදානම් ප්‍රධාන සත්‍ය මොනවාද? අපි ගත්තොත් එහෙම අවදානම් ප්‍රධාන තුනක් තියෙනවා. අවදානම, නොපැහැදිලි බව සහ අවිනිශ්චිත බව. අපි අවදානමත් තියෙනවා. අවදානම සංඛ්‍යාත්මක සම්භාවි අපි මේ අවදානම ගත්තොත් මේ අවදානම සංඛ්‍යාත්මක සම්භාවිතාවයක් ලෙස තාක්ෂණය කරන්න පුළුවන්. එතකොට මේ නොපැහැදිලි බව කියන්නේ නොපැහැදිලි බව පිළිබඳව යථාතොරතුරු නොමැතිවීම නිසා සංඛ්‍යාත්මක ගණනය කරන්න ඉතා අසීරුයි. ඒක තමයි නොපැහැදිලි බව කියන්නේ. අවිනිශ්චිත බව. අවිනිශ්චිත බව කියන්නේ තොරතුරු ප්‍රෝගතනය කළ නොහැකි බැවින් සංඛ්‍යාත්මක ගණිතය කිරීමට අසීරු හෝ නොහැකි. ඒක තමයි මේ අවිනිශ්චිත බව කියලා කියන්නේ. මේවා තමයි ව්‍යවසායකයන් මුහුණ දෙන අවදානම් වල ඇති ප්‍රධාන තත්ත්ව. අවදානම් අඩමාන සහ කළමනාකරණය. අවදානම් අඩමාන සහ කළමනාකරණය. අවදානම් අඩමාන කළමනාකරණය. ව්‍යාපාර කළමනාකරණයේදී අවදානම නැත්නම් අඩමානය කළමනාකරණය ඉතාමත් වැදගත් වෙනවා. අපි ගත්තොත් මේ සඳහා ආරක්ෂිත ක්‍රම තුනක් තියෙනවා. මුල්ලේ පළවෙනි තමයි ආරක්ෂිත ක්‍රම භාවිතය. ඒ කියන්නේ ඉඩම් මුදල් යන්ත්‍ර සූත්‍ර ද්‍රව්‍යයන් කාලය වගේ දේවල් වලට එකතු කරලා තියා ගන්නවා ඒවා. ඒ කියන්නේ අනාරක්ෂිත අවස්ථාවක් ආවොත් එහෙම ඒක භාවිත කරන්න පුළුවන් නේ එකතු කරලා තියා ගන්න එක තමයි මේ ආරක්ෂිත ක්‍රම භාවිතය කියලා කියන්නේ. රක්ෂණ උපක්‍රම භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ රක්ෂණය කිරීම, අන්වන උපකරණ, හෝමාරු වගේ දේවල් වගින් රක්ෂණය මගින් අපිට මේ ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ තියෙනවා. මේ අපි අවදානම් වල මුහුණ දුන්නොත් එහෙම ඒවා අපි රක්ෂණය මගින් අපිට ඒවා මග අරගන්න පුළුවන්. ඊට තියෙන හැඩ ගැසීම. ඒ කියන්නේ අපි මේ අවදානමට සූදානම් වෙලා නිවැරදි ආකාරයෙන් හැඩ ගැසීම තමයි මේ හැඩ ගැසීම කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ සංක්‍රමණය, ආක්‍රමණය වගේ දේවල් කරලා වෙළඳ පොර තත්ත්වයේ නිසිලස පවත්වා ගන්න අපි හැඩ ගැසීම එක තමයි මේ හැඩ ගැසීම කියලා කියන්නේ. ඉතින් අවදානම නැත්නම් අඩමානය යටතේ තීරණ ගත යුතු පියවර මොනවාද? අපි මේ අවදානමක අඩමානයක ඉන්නවා නම් තීරණ ගත යුතු පිළිවෙල මොනවද කියලා අහනවා. මුලින්ම තියෙනවා විය හැකි තත්ත්ව හඳුනා ගැනීම. ඊළඟට හේතු සොයා බැලීම. අවදානම අඩමානය හා සඳහා දත්ත ලයිස්තුවක් සැකසීම. ඊළඟට සෑම ක්‍රියාදාමයක් සඳහා පවතින හැකියාව සොයා බැලීම. ඒ වගේම තිබෙන ගැටලුව අර්ථකථනය කිරීම. ආය යනවා එක විය හැකි තත්ත්ව හඳුනාගෙන මෙන්න මේ සර්කල් එකේ තමයි මේ පියවර ටික කැරක් කැරකි තියෙන්නේ. ඊට තියෙනවා ව්‍යාපාර සැලසුම් කරන්නේදී සැලකිලිමත් විය යුතු කරුණු. මේ ව්‍යාපාරයක් සැලසුම් කිරීමේදී සැලකිලිමත් යුතු කරුණු නැත්නම් ව්‍යාපාරයක් සැලසුම් කිරීමේදී පිළිතුරු සපයාගත ගැටලු මොනවද කියලා අපි මේ කතා කරන්නේ. ඒක තමයි ව්‍යාපාරයේ ක්‍රියාත්මක විය යුත්තේයි. ඊළඟට දෙනවා ව්‍යාපාරය කුමක්ද? ව්‍යාපාරය සිදු කරන්නේ කොහෙද? ව්‍යාපාර සඳහා පවතින සම්පත් මොනවාද? ඒ වගේම ව්‍යාපාරයේ කුමන පාරිභෝගික පිරිසක් සඳහාද? මේ කුමන කොටසක් සඳහාද මේක ව්‍යාපාරය සිදු කරන්නේ? ඊළඟට ව්‍යාපාරය ආරම්භ කරන්නේ කවදාද? ව්‍යාපාරය ආරම්භ කරන්නේ කෙලෙසද? මේවා තමයි ව්‍යාපාර සැලසුම් කරන්නේදී සැලකීමත් යුතු කරුණු වෙන්නේ. ව්‍යාපාරයක සැලසුම් කරන ක්‍රියාවලියේදී සැලසුම් කළ යුතු ප්‍රධාන අංග. සැලසුම් කරන ක්‍රියාවලියේදී සැලසුම් කරගත යුතු ප්‍රධාන අංග මොනවද කියලා අපි කතා කරනවා. බලන්න නිෂ්පාදන සාධක හා සම්පත් භාවිතය. නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදන ප්‍රතිඵල ලබා ගැනීම හෝ අස්වනු නෙලීම. මේවා තමයි මේ ව්‍යාපාරික සැලසුම් කරන ක්‍රියාවලියේදී සැලසුම් කළ යුතු ප්‍රධාන අංග වෙන්නේ මෙන්න මේ කොටස් තුන.
මේ ව්‍යාපාර කළමනාකරණයේදී වැදගත් වෙන සූක්ෂම පරිසරය කියන්නේ මොකක්ද? සූක්ෂම පරිසරය ගත්තොත් එහෙම ඒක දිනවා ආයතනික ප්‍රතිපත්ති. කියන්නේ මේ ව්‍යාපාර ඇතුලේ තියෙන දේවල්. ආයතනික ප්‍රතිපත්ති. ඒ කියන්නේ ආයතනික ප්‍රතිපත්ති හා ආයතනයේ අනාගත ක්‍රියාකාරීත්වය තමයි තීරණය වෙනවා මේ ආයතනික ප්‍රතිපත්ති වගේ. නිවැරදි ප්‍රතිපත්තියක් තියෙනවා නම් ව්‍යාපාරේ ඊටම සාර්ථකව කරගන්න පුළුවන්. ඒ වගේම ආයෝජකයන් සූක්ෂම පරිසරය දකින්න ලැබෙන වැදගත් සංගঠনයක් වෙන මෙන්න මේ ආයෝජකයන් කියන කට්ටිය තමයි ව්‍යාපාරයේ ආරම්භ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගන්න තමයි ගොඩක් වෙලාවට මේ ආයෝජකයන් අපිට උදව් කරන්නේ. ඊළඟට තියෙනවා ප්‍රාරිභෝගික සහ ගනුදෙනු කරුවෝ. ව්‍යාපාරික ආයතන දිනු සඳහා අතිශය වැදගත් වෙන කාණ්ඩයක් තමයි මේ පාරිභෝගික නැත්නම් ගනුදෙනු කරුවෝ කියලා කියන්නේ. මේ ව්‍යාපාරයේ අපි කරන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා දීම. මේ සේවාව භාණ්ඩය ලබා ගැනීමට ගනුදෙනු කරුවන් ඉන්නවනම් තමයි අපි ව්‍යාපාරයක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම සේවකයෝ ව්‍යාපාරික ආයතනයක දියුණුව සඳහා වැදගත් වෙන කොටසක් තමයි සේවකයන් කියලා අපි හඳුන්වන්නේ. ව්‍යාපාරික ආයතනයේ පැවැත්ම සඳහා මේ හැමදේටම මේ සේවක පක්ෂයේ වගකීම් සහ ඒගොල්ලන් ක්‍රියාකාරකමුත් බලපානවා. ඊළඟට සැපයුම් කරු. සැපයුම් කරු කියන්නේ ව්‍යාපාරික ආයතනයට අවශ්‍ය මේ සැපයුම් ලබා දෙන කට්ටිය තමයි මේ අවශ්‍යතාව වුණා ඉෂ්ට කර ගැනීමට මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරද්දී අවශ්‍ය සැපයුම් ලබා දෙන කට්ටිය තමයි සැපයුම් කරු කියලා හඳුන්වන්නේ. ඊළඟට කෙලින්ම ඉන්නවා කවුද? තරංකරුවෝ. මේ ව්‍යාපාරයකට තියෙන තර්ජනයක් වගේ දෙයක් තමයි තරංකරුවෝ කියලා කියන්නේ. ව්‍යාපාරික ආයතනයක පැවැත්ම සඳහා ඍජුව මෙන්ම වක්‍රවද බලපාන කණ්ඩායමක් තමයි මේ තරංකරුවෝ කියලා හඳුන්වන්නේ. ඕන ව්‍යාපාර ආයතනයකට තරංකරුවෝ ඉන්න. කියන්නේ අපි අපේ දෙයට සමාන දෙයක් නිෂ්පාදනය කරලා වගේ දෙයක් කරලා මේ ව්‍යාපාරයට තරගයක් ලබා දෙන කට්ටිය අනිවාර්යෙන් ඕනම ව්‍යාපාරයකට ඉන්න පුළුවන්. දැන් බෙදා හැරීම් මාර්ග නිෂ්පාදන ආයතනයක පාරිභෝගික දක්වා ලබා දෙන බෙදා හැරීමේ ක්‍රියාවලිය තමයි මේ බෙදා හැරීමේ මාර්ග කියලා හඳුන්වන්නේ. අපි මේ කතා කරනවා මේ අලෙවිකරණ සැලැස්ම. ප්‍රශ්නයක් එන්නලා මෙහෙම. මේ අලෙවිකරණ සැලැස්මක් කියන්නේ මොකක්ද? අපි ගත්තොත් එහෙම අලෙවිකරණ සැලැස්මක් කියන්නේ ව්‍යාපාරයේ අනාගත අලෙවිකරණ අපේක්ෂා පිළිබඳ විස්තරයක් ලිඛිතව තබා ගැනීම තමයි මේ අලෙවිකරණ සැලැස්මක් කියලා කියන්නේ. මේ අලෙවිකරණ සැලැස්මේ තියෙන මූලික අංග තමයි මූලික අලෙවිකරණ සංකල්ප ඉදිරිපත් කිරීම. අලෙවිකරණ සංකල්පයගේ ශක්්‍යතාව හා සාධනය පිළිබඳ සියලු දත්ත සහ විශේෂ කරුණු එක්රැස් කිරීම. ඒ වගේම සම්පාදනය කරගන්න ලද දත්ත මත පදනම්ව අලෙවිකරණ සංකල්පය දියුණු කිරීම. ඒ වගේම තියෙනවා අලෙවිකරණ සැලැස්ම ව්‍යාපාරය හා අලෙවිකරණ දියුණුව සඳහා උපකාරී වන වැදගත් මෙවලමක් ලෙස භාවිතා කිරීම. මෙන්න මේවා තමයි මේ ව්‍යාපාර සැලැස්මක ප්‍රධාන ලක්ෂණ වෙන්නේ. ඊළඟට තියෙනවා මේ ෂඩුවත විශ්ලේෂණය. මොකක්ද මේ ෂඩුවත විශ්ලේෂණය කියන්නේ? මේ ෂඩුවත විශ්ලේෂණය කියන්නේ මේ ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන කොටස් එකතු වෙලා හැදිච්ච එකතු තමයි මේ ෂඩුවත විශ්ලේෂණය කියන්නේ. මේ ෂඩුවත කියන්නේ වෙන් කරගත්ත හැකි ශක්තියින් දුර්වලතා අවස්ථා හා තර්ජන. මෙන්න මේ ෂඩුවත හැදලා තින්නේ මෙන්න මේ අකුරු වලින් තමයි. එතන මේ ව්‍යාපාරයේ දිනු බලපාන ශක්ති මොනවාද? ඒ තමයි මහන්සි වැඩ කිරීම, සරු පස්සයි දිඩම් පළපුරුදු වගේ දේවල් තමයි ශක්තියින් වෙන්නේ. ඒ වගේම පරිහානියට බලපාන මේ දුර්වලතා මොනවාද? ප්‍රාග්ධනය නැතිකම, අලසකම, වෙනස් නොවීම වගේ දේවල් මේ දුර්වලතා වෙනවා. ඒතර අවස්ථා මොනවාද? වෙළඳ පොළට ළඟවීම, ළඟාවීම, පුහුණු වැඩමුළු තිබීම සහ ණය පාසුකම් තිබීම මේ ව්‍යාපාරයකට අවශ්‍ය අවස්ථාවක්. මේ අවස්ථාවක්. ඒ වගේම තර්ජනයන් වෙනවා අඩු මිල සහිත භාණ්ඩ, ආයනික භාණ්ඩ නිසා මේ දේශීය වෙළඳ පොළට තර්ජනයක් වෙන්න පුළුවන්. මේවා තමයි මේ ෂඩුවත විශ්ලේෂණ අපි කතා කරන්නේ. ඊළඟට තේම අලෙවිකරණ සැලැස්මකදී ප්‍රධාන අංග මොනවාද? ඒ අපි කතා කරන්නේ පිට කවරය, විදායක සාරාංශ සහ පටුන. ඊළඟට තියෙනවා ව්‍යාපාර විස්තරය හා වර්තමාන අලෙවිකරණ තත්ත්වය. ඊළඟට ෂඩුවත විග්‍රහය, අරමුණු සහ සිද්ධි, උපාය මාර්ග වැඩසටහන්, අයවැය පාලනය. මෙන්න මේවා තමයි මේ අලෙවිකරණ සැලැස්මක තියෙන ප්‍රධාන අංග කියලා කතා කරන්නේ. අපි කතා කරේ මේ විවසායකත්ව කළමනාකරන කියන පාඩමේ ව්‍යාපාරික කොටස තමයි අද මේ කතා කරේ. මම හිතුවා ඔයාලට මේ පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. අපි නැවතත් ඊළඟ කොටසෙන් හමු වෙමු මේ පාඩමේ. එහෙනම් ආයිබෝවන්.